හොඳයි. එහෙනම් අපි බලමු මේ ටික ප්‍රැක්ටිකල් කරලා බලපුවේ පොඩ්ඩක් උස්සන්න බලන්න. ප්‍රැක්ටිකල් කරපුවා උස්සන්න බලන්න. තිහාර කරලා තියෙනවා. තව කවුද කරේ? තිහාර විතරද කළේ? මේක ප්‍රැක්ටිකල් කරලා බලපු ළමයි පොඩ්ඩක් අත උස්සන්න. නදීෂ කරලා තියෙනවා. හොඳයි. නදීෂ second shy. තව කවුද first shy ළමයි කරලා නැද්ද? දැන් ඔයගලන්ට පේපර් එක ලියද්දී තේරෙන්න ඇති full paper එක ලියද්දී මේ PHP ප්‍රශ්න බොහෝ විට එකම දේවල් ටික එන්නේ එකම ටික එන්නේ ෆිල් කරන්න එන්නේ නේ data fill කරන්න ඉන්නේ කෝඩ් එකක් ලියන්න ඉන්නේ නෑ. ඉතින් 2021 පේපර් එකෙත් එහෙම වෙයි කියලා හිතනවා. කෝඩ් එකක් ලියන්න ඉන්නේ එකක් නෑ. ඉතින් එතකොට ඒ වුණාට දැන් ඔයාලා කෝඩ් එකක් ලියන මට්ටමට හදාගත්තොත් ඔයගලන්ට හිස්තැන් පුරව ගන්න එක ඊටාම සරල දෙයක් වෙයි. හරි? දැන් අපි බලමු මේකේ මේ ටියුට් එකේ අපි මෙන්න මේ ටික තමයි කතා කරේ මේ වෙද්දි මේ මෙන්න මේවා අපි PHP හරහා data insert කරන විදිහ ඉගෙන ගත්තා. insert කරන විදිහ ඉගෙන ගත්තා. මෙතෙන්දී අපි මේ database එකට connect වෙනවා. connect වෙලා ඊට පස්සේ ඒකට query එකක් ලියලා data insert කරනවා. ඒකේ purity එකම අපි ලියාගත්තා. හරි? දැන් අපි ඊළඟට බලන්න යන්නේ මේ form එකක් කරහා enter කරන data form එකක් කරහා enter කරන data කොහොමද මේ database එකට ඇතුළත් කරන්න කියන එක. හරි? database එකට ඇතුළත් කරන්න කොහොමද කියලා පොඩ්ඩක් බලන්න යන්නේ. හරි. දැන් මෙහෙමයි. අපි මෙන්න මේක මෙතන තියෙනවා form එක HTML form එක තියෙනවා. මෙතන තියෙනවා PHP file එක. ඒතර අපි file දෙකක් හදා ගන්න ළමයි. file දෙකක් හදා ගන්න ඕනි. හරි? file දෙකක් හදා ගන්න ඕනි. මේ අපි බලමු කොහොමද කියලා. ඉස්සලාම HTML file එක හදාන්න මම මේ ටික copy කරලා ගන්න. તો ලේසි මට copy කරලා ගත්තා. notepad එක ඕනි. save කරා. හරි? එතකොට මේක මම HTML එක මේක අර ඔයාලා දන්න මූලික දේවල් ටික එන්න ඕනි. HTML opening tag එක head එක open කරා. title එක open කරා. ඊට පස්සේ head එක close කරා. ඊට පස්සේ body open කරා. body එක close කරා. HTML එකත් HTML close කරා. හරි. දැන් ඔන්න අපි form එකක් ලියන්න අවශ්‍ය කරන file එක මේ HTML කොටස මෙන්න මේක insert data form.html කියලා මම save කරනවා. මේ නමෙම save කරනවා. හරි? එතකොට මම මේක save කරන්නේ කොහෙද? save කරන්න ඕනි C එකේ XAMPP folder එකට ගිහිල්ලා htdocs කියන එකේ. හරිද? ඔන්න මම නැවත කියන්නම්. C එකේ XAMPP folder එකට ගිහිල්ලා කොහෙද save කරන්නේ? XAMPP folder එකට ගිහිල්ලා එතන htdocs
හරි මේ තියෙන්නේ htdocs කියන ෆෝල්ඩරය ඇතුළට ගිහලා සේව් කරනවා. මම මෙතන දෙනවා form.html කියලා. නම දීලා මෙතන දෙනවා all files. ඔන්න සේව් කරා. දැන් අපිට browser එක පොඩ්ඩක් check කරලා බලුව හැකි. local host form.html අර ඔන්න අපේ සර්වර් එක කරාම මම ඕපන් කරන්නේ නිකන් නෙවෙයි නිකන් දැන් මෙහෙම ඕපන් කරන්නේ නැහැ දැන් අපේ C එකේ example htdocs folder එකට ගිහිල්ලා ඒකේ තියෙනවා අපේ ෆයිල් එක මොකද්ද form.html එක මේ තියෙන්නේ මේක මම ඩබල් ක්ලික් කරලා නිකන් ඕපන් කරොත් එහෙනම් බලන්න මේ බලන්න එන විදිය මේ මං කිව්ව එක තේරෙනවද ඔයාලට හරි දැන් මේකේ ඔයා දැන් මේ ෆයිල් එක හොයාගෙන ගිහිල්ලා form. කියන්නේ මම දැන් හදපු html ෆයිල් එක මම සේව් කරේ මෙන්න මෙතනනේ C එකේ example htdocs කියන ෆෝල්ඩරය ඇතුළේ තමයි සේව් කරේ. ඒතර ඒක මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්නේ නැහැ. මොකද ඩබල් ක්ලික් කරලා ඕපන් කරොත් මෙන්න මෙහෙම නෙන්නේ මේ. එහෙම හරියන්නේ නැහැ. දැන් මේක සර්වර් එක හරහා වැඩ කරන්න දෙන්න ඕනි. તો සර්වර් එක හරහා වැඩ කරන්න දෙන්න නම් මේ බලන්න ලින්ක් එක මේ. මෙන්න මෙහෙම එන්න ඕනි. localhost/form.html. හරිනේ. එහෙම දුන්නාන් පස්සේ දැන් සර්වර් එක හරහා තමයි මේක ඕපන් වෙන්නේ මේ. වෙබ් සර්වර් එක හරහා. පැහැදිලිනේ? හරි. මොකද දැන් අපේ ෆයිල් එක exam folder htdocs තුල ගබඩා කරලා තියෙන්නේ. ඒක සර්වර් එක කරා තමයි ඕපන් කරන්න. සර්වර් එක කරා කියන්නේ htdocs/form.html. හොඳයි. දැන් ළමයි අපි බලමු මේකේ php ෆයිල් එකක් ගමු අපි. මෙන්න තියෙන php ෆයිල් එක. දැන් මේකේ data යන්න කියලා තියෙන්නේ කොහටද මේ? insert data form.php. insert data form.php. එතකොට මේ නමෙන් අපි php ෆයිල් එකක් හදන්න ඕනි. මේ තියෙන්නේ ඒ ෆයිල් එක මේ insert data form.php. මේ ටික කොපි කරගත්තා මම කොපි කරලා ගන්න ලේසි මට එතකොට කොපි කරා තව ෆයිල් එකක් හදන්න ඕනේ php ෆයිල් එකක් ෆයිල් new file ගියා මෙන්න ළමයි php ෆයිල් එක අපි පොඩ්ඩක් ඒකේ තියෙන විස්තර ටික පොඩ්ඩක් එහෙම කරගමු get data from the form connect to database SQL query insert data hari hari ඔන්න ෆයිල් එක හරි මම මේක සේව් කරනවා සේව් කරද්දි මතක තියාගන්න මෙන්න මේකේ කියලා තියෙනව නෙමෙයි දැන් මේකේ මේ ෆෝම් එකෙන් එන්ටර් කරන data insert data form php කියන එකට යන්න ඕනි නේ එහෙනම් අන්න ඒ නමෙන් තමයි සේව් කරන්න ඕනි මොකද මේකෙන් එන්ටර් කරන data ටික යන්නයි කියලා කියන්නේ මෙන්න මෙතන action එකේ තියෙන තැනට action එකේ තියෙන insert data form php කියන එක. මේ තියෙන insert data form php කියන්නේ. ඒතර ඒක නේද? මේ තියෙන්නේ form එක. ඒකේ data මෙන්න මෙතෙන්ට යන්නේ කියලා තියෙන්නේ. හරි. ඒතර මේ පල්ලෙහා තියෙන
මේ පල්ලෙහා තියෙන PHP ෆයිල් එකේ නමින් සේව් කරන්න ඕනි. හරි. save PHP අතරමයි සේව් කරන්නේ example එකේ htdocs කියන ෆෝල්ඩර් එක තුල all files. හොඳයි. දැන් අපි ෆයිල් දෙක හරි ළමයි. ෆයිල් දෙක හරි මේ තියෙන්නේ PHP ෆයිල් එක. මේ තියෙන්නේ notepad ෆයිල් එක. sorry මේ තියෙන්නේ HTML ෆයිල් එක. open with හරි මෙන්න හරිනේ. මෙන්න form file මේ HTML ෆයිල් එක. HTML ෆයිල් එක. මේ HTML ෆයිල් එකේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ form එකක්. හරි. මෙන්න HTML ෆයිල් එක. මේ HTML ෆයිල් එකේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආකාරයේ form එකක්. හරි මෙන්න HTML ෆයිල් එක ඒකේ නිර්මාණය වෙන form එක තමයි මේ තියෙන්නේ. හරි එතකොට මේකේ data යන්න ඕනි මෙන්න මෙතෙන්නනේ. ඒ ෆයිල් එක තමයි මේ තියෙන්නේ PHP ෆයිල් එක මේ insert data form කියන නමින් සේව් කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේක වැඩ කරන විදිහ. මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. ඒතර මේ HTML ෆයිල් එකයි PHP ෆයිල් එක මේක HTML ෆයිල් එක මේ HTML ෆයිල් එකෙන් තමයි data enter කරන්නේ. මේ තියෙන PHP ෆයිල් එක ඔය දෙකම එකම ෆෝල්ඩරේ තියෙන්න ඕනි. දෙකම එකම ෆෝල්ඩරේ තියෙන්න ඕනි. හරි. ඒතර එකම ෆෝල්ඩරේ කියලා කියන්නේ ෆෝල්ඩරේ මොකද්ද? C එකේ example htdocs වල තියෙන්න ඕනි. දැන් අපි run කරලා බලමු. මම දානවා ID එකට 12 අමිල 30යි AB බලංගොඩ දාමු salary submit කරමු මෙන්න message එකක් ආවා data entered to the database data entered to the database අපි බලමු data enter වුණාද කියලා මේ තියෙන අපේ මේ database server එක මම open කරලා තියෙනවා මේ මම දාපු data record එක හරි නේද දැන් ඔයාලන්ට පොඩි system එකක් ඕන නම් හදන්න පුළුවන් නේ පොඩි system එකක් හදන්න පුළුවන් මම නැවත කරලා පෙන්නන්නම් 13 සමන් මම මේ enter කරන data දැන් මේ කොහෙද ගබඩා වෙන්නේ database එක ගබඩා වෙනෝනේ 40යි හරි පැහැදිලිද ඒකත් එන්ටර් වුණා ඒ කියන්නේ මම මෙතනින් එන්ටර් කරන data database එකට යනවා 14 සුමිත් නේ දැන් ඔයගොල්ලෝ ඔය සමහර වෙබ්සයිට් වලට ගිහිල්ලා sign up form එකක් fill කරන්න ඕනේ sign up form එකක් fill කරද්දි වෙන්නේ ඔය වැඩේ ඔයා ඒ form එකට enter කරන data ටික submit කරාට පස්සේ server එකේ ගබඩා වෙනවා ගිහිල්ලා. හරි. data enter to the database. අපි බලමු දැන් refresh කරලා මම 3ක් enter කරා. මෙන්න 3ම තියෙනවා. හරිනේ. ඒතර codes දෙක වැඩ කරන්නේ කොහොමද? code දෙක වැඩ කරන විදිහ මම චුට්ටක් කියන්නම්. දැන් මේ තියෙන්නේ අපේ මොකක්ද ළමයි PHP file එක. හරි මේ තියෙන form එක හරි මේ තියෙන form එක මේ form එකේ තියෙන ළමයි මෙන්න මේ ටික enter කරන්න කියලා මේ තියෙන්නේ මෙන්න data ටික enter කරන්න කියලා දෙනවා ID එකයි name එකයි age එකයි කහවත්ත 40000 ඒ කියන්නේ මේ ID එකයි name එකයි age එකයි address එකයි salary එකයි
ඒතර මේ තියෙන්නේ සඳහා නිර්මාණය කරලා තියෙන ෆෝම් එක. හරි ෆෝම් එක. ඒතර ඔයාලට දැන් පේනවා හරි දැන් මම මෙන්න මේ කෝඩ් එක පැහැදිලි කරන්න හදන්නේ. දැන් මේ HTML ෆයිල් එකෙන් එන අවුට්පුට් එක ඔයගලන්ට පේන එක බොහොම ලේසි බොහොම පැහැදිලි. එතකොට මේකේ කියලා තියෙනවා ඔන්න බලන්න මේකේ කියලා තියෙනවා බොහොම පොඩි කොටසක් ඉතුරුලා තියෙන ඔයගලන්ට. මේකේ මෙන්න මෙතෙන්ද මේ ඇක්ෂන් එකේ සඳහන් කරලා තියෙන තැනට data ටික යන්න ඕනි. ඒ කියන්නේ insert data form php කියන තැනට යන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ෆයිල් එකට data ටික යනවා. ඒතකොට data ටික යන්නේ ඔයාලා දන්නවා name එකට දානවා කියන්නේ විචල්යන් විදිහට භාවිතා කරමින්. ඒ කියන්නේ fname කියලා fname සමානයි කියලා යනවා. මම fname සඳහා දාපු වගේ. fh කියලා යනවා age එක සඳහා දාපු වගේ. f address කියලා යනවා address එක සඳහා දාපු වගේ. f salary කියලා යනවා salary එකට දාපු වගේ. ඒතර ඔය ආකාරයට මේ fid හරිනේ form.php එකට ඒ කියන්නේ මේ form එකට data fill කරලා submit කරාට පස්සේ insert form.php එකට fid fname fage faddress fsalary කියන data ටික මොකක් වෙනවද submit වෙනවා. හරි මේ form එකට දාපු data ටික form එකට මම enter කරන data ටික id එකට දාපුව කියන්නේ කොහොමද ළමයි? fid මම මේකේ ලියනවා බලන්න. fid සමානයි මම දාන id එක 20යි කියමුකෝ ඔන්න ඔහොමයි යන්නේ. නේද? fname සමානයි අපි කියමු සමන් කියලා. ඔන්න මම දාපු නම. හරි ඔය ආකාරයට මම submit button එක එබුවට පස්සේ insert data form.php එකට fid එකට දාපු වගේ fname එකට දාපු වගේ fage එකට faddress fsalary එකට දාපු වගේ ටික submit වෙනවා. ඒතර එතෙන්දී fid සමානයි 20යි fname සමානයි සමන් කිය තමයි submit වෙන්නේ. හොඳයි දැන් මෙතෙන්ට ආවට පස්සේ ඒ කියන්නේ insert data form php එකට ආවට පස්සේ මේ එන විචල්්‍ය නාමයන් පාවිච්චි කළා මේ fid fname fage faddress fsalary ඔය විචල්්‍ය නාමයන් පාවිච්චි කරලා අර එන data ටික අල්ලනවා. එතෙන්දී ඔයගලන්ට මෙතන පාවිච්චි වෙනවා global get කියන method එක. ඇයි ඒ? මම මෙතන ඔයගලන්ට පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මම මොකද්ද? get method එක. හරි HTML ෆයිල් එකෙන් data submit කරද්දී submit වෙන්නේ HTML ෆයිල් එකෙන් data submit කරද්දී submit වෙන්නේ get method එකෙන්. ඒතර get method එකෙන් තමයි මෙන්න මේ කියන data ටික මෙතෙන්ද යන්නේ. ඒතර මෙතෙන්ද ආවට පස්සේ fid කියන එක හරි get method එකෙන් පාවිච්චි කර get method එක පාවිච්චි කරන්න ඕගොල්ලෝ දන්නවා URL එකේ පෙන්නනවනේ. URL එකේ පෙන්නනවා. හරි ඒක බලන්න ඕනේ ඕගොල්ලෝ දැන්. හරි fid fname fage faddress ඔය ටික යනවා. ඒතර fid කියලා get method එකට fid දැම්මොත් fid යටතේ මම දාපු වගේ 20 ඇවිල්ලා id තුල ගබඩා වෙනවා. මේ
global variable එක global get fid. එතන fid කියන්නේ මෙන්න මේ fid කියන විචල්්‍යය යටතේ එන දත්තය අරගන්නවා අරගෙන id වල ගබඩා වෙනවා. ඊට පස්සේ fname යටතේ දත්තයක් යවුවනේ මේ fname ඒකත් ළමයි අල්ලනවා $get fname කියලා ඒක ගබඩා වෙන name එක. ඒතර name එකේ ගබඩා වෙනවා කියලා ළමයි සමාන. තේරුණාද? ඔය ආකාරයට මේ මෙන්න මේ ෆයිල් එකට එන data ටික ඔක්කොම id එක, name එක, age එක, address එක, salary එක ගබඩා කරගන්න. පැහැදිලිද? හරි මම නැවත කිව්වොත් form එකෙන් data submit කරන්න get method එක හරහා. ඒතර data submit කරද්දී මේ method එකේ name එක විදිහට දාපු වගයන් පාවිච්චි කරනවා. fid, fname, fage, faddress, fsalary. ඒතර fid කියන්නේ කොහොමද? fid සමානයි 20යි. fname සමානයි සමාන කියලා යන්නේ. ඊට පස්සේ fage සමානයි age එක 70යි කියලා යන්නේ. fage සමානයි 70යි කියලා යන්නේ. තේරුණාද? ඔය විදිහට මොකද වෙන්නේ? මම එන්ටර් කරන data ටික මේ පැත්තට එනවා. මේ පැත්තට ආවට පස්සේ මේ විචාලේ නාමය යටතේ ඉන්නේ fid, fname, fage, faddress ඒවා මේ fid එකෙන් එන එක අල්ලලා id එකට දානවා. fname එක එන එක අල්ලලා name එකට දානවා. එතකොට මේ පේලි ඉවර වෙද්දී ළමයි අපි එන්ටර් කරපු වගයන් ටික අපි මේ ෆෝම් එකේදී එන්ටර් කරපු වගයන් ටික id එකේ ගබඩා වෙනවා 20යි, name එකේ ගබඩා වෙනවා සමන් කියලා, age එකේ ගබඩා වෙනවා 30යි කියලා. ඔය වගේ මේ පේලිට එද්දී id, name, age, address, salary. ඒ කියන්නේ මෙන්න මේ විචල්යන් තුල අගයන් ටිකක් ගබඩා වෙලා තියෙනවා. ওই ටික database එකට අල්ලලා දැම්මනම් හරි නේද ඉතින්? මෙන්න පළවෙනි පියවර database එකට connect වෙනවා. දැන් ඔයගොල්ලෝ paper ලියද්දී ඔයගලන්ට තේරෙන්න ඇති හිස්තැන් පුරවන්න ඉන්නේ. දැන් ඔයාලා මුලින්ම ලියපු paper එකේ local host කියන එකේ තේරුම ආලා තිබුණා. ඒ කියන්නේ local host කියලා කියන්නේ database එක තියෙන තැන. local host එකේ මෙම පරිගණකයේම කියන එක. root කියලා කියන්නේ මොකද්ද? default username එක. මෙතන password එක. මේ තියෙන්නේ connect වෙන database එකේ නම. ඔයා බොහොම පැහැදිලිව දීලා තියෙනවා. ඒක ඔයගලන්ට හිස්තැන් පුරන්න තමයි මේ පාරත් එන්නේ. හරි. ඒතර පළවෙනි පෙර database එකට connect වුණා ළමයි. ඊට පස්සේ connection එක ඕකේද බලනවා. මේ connection එකේ connection error එකක් තියෙනවද බලනවා. error එකක් තියෙනවා නම් මෙන්න මේ message එක එනවා. connection error කියලා මෙන්න මේ message එක එනවා. ඊට පස්සේ මේ SQL query එක කලින් වගේමයි. insert into customers column ටික id, name, age, address, salary. values කියලා ළමයි හොඳට මතක තියාගන්න. දැන් මෙන්න මේ පෙළටෙද්දී අගයන් ටිකක් ගබඩා වුණානේ. ඒ ටික තමයි දාලා තියෙන්නේ. පේනවද? මේ $id එක මෙතෙන්ට අරන් තියෙනවා. $name එක අරගෙන තියෙනවා. නේ? age එක අරගෙන තියෙනවා. ඔච්චරයි. හරි? ඒතර මෙතන අලුතෙන් කියලා ඉගෙන ගත්තේ ඕගොල්ලෝ කලින් එකත් එක්ක බලද්දී මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසම අලුතෙන් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මේ ෆෝම් එක හරහා data එන ටික. හරි? ඊට පස්සේ දැන් මේකේ insert කරන data මේ මෙතන query එක තියෙනවා. insert into customers මෙන්න values මේ තියෙන SQL query එක. ඊට පස්සේ ඒ query එක pass කරනවා මෙන්න මෙතෙන්ද. මේ තියෙන query එක pass කරනවා මෙතෙන්ද. connection විචල්ලේ pass කරනවා මෙන්න මෙතෙන්ද. එතකොට MySQL query කියලා කියන්නේ ශ්‍රිතයක්. MySQL query කියලා කියන්නේ සිතයක්. ඒකෙන් මොකද කරන්නේ? database එකක තියෙන database එක මේ table එකට data දානවා. හරි මේ කියන්නේ MySQL query එකේ මෙන්න මේ connection එක පාවිච්චි කරනවා. මොකද්ද connection එක? මෙන්න connection එක. මේ connection එක යටතේ මෙන්න මේ query එක ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ database එක close කරනවා. මෙන්න මේ message එක එනවා. හොඳයි. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි මේකේ වැදගත්ම දේ තමයි form එකේ මෙන්න මේ form එකෙන් එන data මෙන්න මේ විචල්යන් වල ගබඩා කරගෙන ඒ ටික තමයි database එකට දාන්නේ. හරි කලින් ඒ පියවර ටික හැමම තියෙනවා. මෙතන database එකට connect වුණා. මේකේ connection errors තියෙනවද බැලුවා. මේක SQL query එක. SQL query එක ලියද්දි data විදිහට දාන්නේ මේ ID, name, age, address, salary. කියන්නේ මේ ආපු data ටික. ඊට පස්සේ MySQL query ශ්‍රිතේ ක්‍රියාත්මක කරනවා. parameters දෙකක් දෙනවා connection එකයි. මෙන්න connection එක. මෙන්න
SQL query එක. ඊට පස්සේ connection එක close කරනවා. හොඳයි. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු දෙකක් error එකක් තිබ්බොත් කෝඩ් එකේ කොයි ටිකද පෙන්වන්නේ. හරි අපි උනේ error එකක් ඇත්තටම ක්‍රියේට් කරන්න පුළුවන් නේ. අපි error එකක් ක්‍රියේට් කරලා බලමු. මොකද්ද මේ පැහැදිලි කරන්න තව එකක් කියලා තිබුණා නේද? මොකද්ද මේ check connection කියන තැන කියන්නකෝ ආයේ. check connection කියලා කියන්නේ මේ මෙතන. ඕක කලින් කියලා දීලා තියෙනවා. connection එක හදනවනේ මෙන්න connection එක. ඔය connection එකේ error එකක් තියෙනවා නම් මෙන්න මේ message එක පෙන්නනවා. මේ තියෙන connection එක මෙතනින් හැදුවනේ. හරි? මේ තියෙන connection එක. මේ connection එකේ error එකක් තියෙනවා නම් මෙන්න මේක පෙන්වන්නයි කියලා කියන්නේ. හරි connection එකේ error එකක් තියෙනවා නෝක පෙන්වන්න. දැන් අපි මේකේ connection එකේ error එකක් ඇත්තටම හදලා බලන්න පුළුවන් නේ. දැන් අපි ඔන්න මෙතන අපි බලමු මේ user වෙනස් කරලා බලමු. ඒතර connection error එකක් එන්න එපයි නේද? හරි user වෙනස් කරලා බලමු අපි. හරි දැන් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් මේ හා සම්බන්ධව. ඔච්චරයි ඉතින් සිල ඉන්සර්ට් කරන්නේ ෆෝම් දැන් මෙහෙමයි ෆෝම් එකක් කරා data ඉන්සර්ට් කරන එක ඔය. මම පාස් පේපර් එක පොඩ්ඩක් ගන්නම් 2020 A level. හරි. දැන් මම ඔහොම කියලා දෙන්නම්කෝ මේ data select කරන විදිය.
database එකක තියෙන data ටිකක් කොහොමද array එකක් හදලා පෙන්නන්න කියලා කිව්වනේ. හරි හරි. හරි. මෙන්න array එකක් ඉතින් ඔයාලා හදාගන්න දැනගන්න ඕනි. දැන් මෙතන මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මේ බලන්නකෝ. මම මෙන්න මෙහෙම පොඩි දෙයක් කරා මේකේ. මේ මම මෙතන root කියන එකට o අකුරක් වැඩි කරා. o අකුරක් වැඩි කරාම ඔය කියන විදිහේ data user කෙනෙක් ඉන්නවද? නෑනේ. root කියලා කිව්වන් පස්සේ ROOT. ඔය විදිහේ user කෙනෙක් නෑ. කොහොම දැම්මොත් error එකක් එනවා. එහෙම නැත්නම් මට පුළුවන් database එක වෙනස් කරලා බලන්න. school 1 කියලා database එකකුත් නෑනේ මේකේ. එතකොටත් error එකක් එන්න ඕනේ. හරි මම මේක save කරා ඕන්න. ඒ වගේ මේ connection එක පොඩ්ඩක් වරද්දලා බැලුවනේ error එකක් එනවා. හරි දැන් මොකද කරන්නේ අපි පොඩ්ඩක් හරි මම data දාමු 14යි මෙන්න බලන්න error එකක් එනවා. මේ unknown database 1 මෙන්න error එක එන විදිය. හරි දැන් අර paper එකේ error එක එන විදිහ ලියන්න කියලා තිබුණම connection error කියලා ලිව්වන් ඇති. මොකද දැන් මේ මුළු පේලි ටික ඔක්කොම ලියන්න බෑනේ ළමයි. නේද? හරි. මම හිතන්නේ ඒක හරි ඇති. ඊළඟට බලමු අපි data select කරන විදිහ. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන සැරයක් මෙන්න ආපහු notepad ෆයිල් එකක් ගන්නවා. මේක මම save කරනවා. example මම නිකන් දාන්නම්කෝ මේකට නම select data.php all files හරිනේ select data.php මෙතන දෙනවා all files save කරනවා. කොහේ save කරන්නේ? notepad file එක ගත්තා code එක ලිව්වා. code එක අනිවාර්යෙන් save කරන්න කොහෙද? C එකේ htdocs වල exam කියන folder එකේ. හරි exam එකේ htdocs කියන folder එකේ. හරිනේ. ඔන්න ඔතන තමයි save කළ යුත්තේ. එතන නම දුන්නා select data.php all files කියලා දුන්නා save කරා. හරි මේ තියෙන්නේ php file එක. කලින් වගේම කලින් පියවරවල වගේම මෙන්න connect to the database. ඒක වෙනසක් වෙන්නේ නැහැ. කලින් පියවරවල වගේම මෙන්න connection එක check කරනවා. ඊළඟට මෙන්න query එක වෙනස් වෙනවා. එයිද වෙනස් වෙන්නේ? query එක වෙනස් වෙන්නේ data select කරන්න යන්නේ. ඒතකොට select කරන query එකක් දාන්න ඕනේ. select කරන query එකක් දාන්න ඕනේ. මේ select all from customers. ඊට පස්සේ මෙන්න ළමයි get result. දැන් select කරලා data result එකක් ගන්න ඕනේ මේ. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන මේ කෝඩ් එක මම පැහැදිලි කරන්නම්. ඒකේ output එකත් එක්කම පැහැදිලි කරන්නම්. අපි output එක අරගමු. select data.php හරි නම වෙනස් ඇති චුට්ටක් බලමු. select data select underscore data undefined index age age කියලා ගන්න නැල්ලු.
name එක හරි data ටික ආවා form එකේ data insert කරන්න කලින්ම queries හදලා තියෙන්න ඕනේද මට තේරෙන්නේ නැහැ අහන එක අහන දේ තේරෙන්නේ නැහැ මට මේ බලන්න database එකෙන් data ටික select කරා හරිද මොකක්ද උනේ ඔන්න බලන්නකෝ අර අහලා තියෙන ප්‍රශ්නේ ආයි පාරක් අහන්න මට අහලා තියෙන එක තේරෙන්නේ හරි දැන් මේකේ පියවර ටික බලන්නකෝ අර කලින් වගේම මේ තියෙන කනෙක්ෂන් එක හදනවා කනෙක්ෂන් එක හදද්දී මේ තියෙන්නේ අර කලින් වගේ local host එකේ user password එකක් නැහැ මෙන්න database එක connection එක check කරනවා connection එක check කරනවා හරි ඊට පස්සේ SQL core එක මෙන්න select කරන්න හැදෙන core එක වෙනස් මේ select all from customers school කියන database එක මෙතන දාන database එකනේ මේ database එකේ username එකනේ මේ database එකේ password එක database එක ඇතුලේ තියෙන table එකක් තමයි customers හරි ඒකෙන් data select කරගන්නවා එතකොට select කරන data ටික SQL කියන එකේ ගබඩා වෙනවනේ මේ select all from customers ඒක SQL වල ගබඩා වුණා ඊළඟට ළමයි දැන් අපිට output එකක් ගන්න දෙපයිනේ select කරපු data ටික print කරගන්නත් ඕනි දැන් මොකද කරන්නේ මෙන්න MySQL query query එක run කරන්න හදන්නේ මේ connection එක මෙන්න හදපු connection එක parameter එකක් විදිහට pass කරනවා SQL එක parameter එකක් විදිහට pass කරනවා එන result එක මෙතන ගබඩා කරනවා මොකද දැන් output එකක් එනවා දැන් කලින් මොකද කරේ insert කරපු එක කරේ insert කරද්දී අපිට මුකුත් print කරගන්න ඕනේ නැහනේ database එකේ ගිහිලා ගබඩා වුණා දැන් select කරන ඒවා අපි අරගෙන මොකක් කරන්න ඕනද print කළ යුතුයි මේ මෙන්න connection එක ඊළඟට මේ තියෙන SQL query එක එන output එක ඒ කියන්නේ මෙන්න මේ connection එක school database එකට connect වෙන්න මෙන්න username එක මෙන්න password එක ඒකේ තියෙනවා customers කියලා table එකක් ඒකෙන් data ටික select කරන්න connection එක දෙන්න ඕනි SQL query එක දෙන්න ඕනි. ඒතර connection එකේ කියලා තියෙනවා school කියලා database එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා. SQL කියන එකේ තියෙනවා school කියන database එකේ customers වගේ data තෝරන්න කියලා. හරි ඊට පස්සේ data ටික ගබඩා වෙනවා. කොහෙද? results කියන database එකේ. results කියන database එකේ ගබඩා වෙනවා. හරි ඒතර results කියන database එකේ results කියන විචල්ලි හරි මෙන්න connection එක pass කරා මෙතෙන්ද පළවෙනි parameter එක දෙවෙනි parameter SQL code එක pass කරා එන result එක තමයි මේ. ඒතර result එක ළමයි වගුවක් නේ select all from customers වගුවක්. ඔය වගුවේ තියෙන data ටික check කරනවා මේ if result not කියලා තියෙනවා මේ. මෙන්න මෙහෙම දැම්මොත් not කියලානේ කියන්නේ. result එකක් නැත්තම් can result එක empty නම් නැත්නම් result එකේ error එකක් තියෙනවා නම් මෙන්න මේ message එක එනවා error in executing the SQL code මේ result කියන විචල්නේ ළමයි මෙතෙන් අරන් මේ බලන්නකෝ මේ තියෙන not කියලා not ඒ කියන්නේ result එකක් නැත්තම්
මෙන්න මේ මැසේජ් එක පෙන්නනවා. එහෙම නැත්තම් ළමයි මේ රිසල්ට් තුල තියෙන රිසල්ට් කියන්නේ අපි දත්ත ගබඩා කරගත්තේ මේ මෙන්න මේ කනෙක්ෂන් එක යටතේ මෙන්න මේ SQL කෝඩ් එක රන් කරොත් එන උත්තරේ තමයි රිසල්ට් එකේ තියෙන්නේ. ඒක වගුවක්. ඒ වගුව මෙන්න මේ MySQLi fetch array MySQLi fetch array කියන ශ්‍රිතය හරහා ක්‍රියාත්මක කරලා අවුට්පුට් එක ගන්නවා. ඒතර අවුට්පුට් එක ගන්නවා කියන්නේ මෙන්න මේකයි වෙන්නේ. දැන් ළමයි ඔන්න බලන්න මේ රිසල්ට් කියන එක තුල ගබඩා වෙන්නේ වගුවක්නේ. මෙන්න මේ වගේ වගුවක්. හරි. මෙන්න මේ වගේ වගුවක් තමයි ගබඩා වෙන්නේ රිසල්ට් කියන එක තුල. වගුවේ මුලින්ම තියෙන ළමයි මොකද්ද? අපි හිතමු ID එක. ඊට පස්සේ name එක. ඊට පස්සේ age එක. ඊට පස්සේ address එක. හරි. දැන් මෙන්න මෙතන මෙන්න මේ connection එක යටතේ මෙන්න මේ SQL code එක run කරොත් එනවනේ උත්තරයක් results කියලා. result එක තුල තියෙන ළමයි මෙන්න මේ වගේ වගුවක් දත් සහිත ID column එකයි name එකයි age එකයි address එකයි. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පේලි විදිහට තියෙනවා. මුළු database table එකේ තියෙන ඔක්කොම දත්ත ටික. ඒතර ඔය දත්ත ටික print කරගන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ වගේ output එකක් එන්න print කරගන්න වැඩේ තමයි මේ කරන්නේ. ඒතර result කියන විචල්ය pass කරනවා අපි මෙන්න මේ MySQLi fetch array කියන ශ්‍රිතයට. මේක පාස් කරලා තියෙනවා මෙන්න මෙතෙන්ට. හරි. ඒ MySQLi fetch array කියන ශ්‍රිතේ මොකක්ද දන්නවද කරන්නේ? දැන් result එකේ ළමයි ඔන්න මේක පොඩ්ඩක් සංකීර්ණ අහගන්න. මේ result එකේ තියෙන මෙන්න මේ වගුවනේ. දැන් ඔයාලා දන්නවා select all from customers ගියාන් පස්සේ මුළු customer වගුවේම තියෙන සියලුම දත්ත ටික select වෙනවා. දැන් select වෙලා එන්නේ උත්තරේ වගුවක් විදිහට. හරියට නිකන් මෙන්න මේ වගේ වගුවක් එන්නේ. ඔය වගුවේ තියෙන පේලි එක බැගින් කියවන එක තමයි කරන්නේ ඔය print output කියන එක. වගුවේ තියෙන පේලි එක බැගින් කියවන එක. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන MySQLi fetch array කියන එකට මේක පාස් කරාට පස්සේ මෙන්න මේ වගුවේ මේ result එකට එන්නේ මේකනේ. result එකේ පළවෙනි පේලිය අරගෙන මෙන්න මේ row කියන එකට දානවා. හරිද? දැන් මේ result කියන එකේ ළමයි මෙන්න මෙහෙම තියෙන්නේ. result කියන එකේ පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය, පස්වෙනි පේලිය කියලා වගුවේ පේලි ටිකක් තියෙනවා. ඒ වගුවේ පේලි ටිකක් විතර තමයි උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. හරියටම ගත්තොත් database table එකේ තිබ්බ දත්ත ටික තමයි result කියන එකේ ගබඩා වෙලා තියෙන්නේ. ඒ විදිහටම. පේලි විදිහට. ඒතර MySQL fetch array කියන එකෙන් මොකද කරන්නේ? මේ result එකේ තියෙන result එක කොම්පැස්සේ මේ ටිකනේ ළමයි. පේලි එක බැගින් row කියන විචාලයට දානවා. මුලින්ම පළවෙනි පේලිය ඒ කියන්නේ මෙන්න මේ පේලිය row කියන විචාලයට දාගෙන ඒකේ තිබෙන නමයි age එකයි address එකයි print කරනවා මෙන්න මේ ආකාරයට. ඊළඟට result එකේ තියෙන දෙවෙනි පේලිය ගන්නවා row කියන විචල්ලෙට. අරගෙන ඉවරලා ඒකෙත් නමයි age එකයි address එකයි print කරනවා. ඔය විදිහට මේ result කියන විචල්ලය තුල තියෙන මේ වගුවේ තියෙන සියලුම දත්ත පේලියෙන් පේලිය කියවලා මේ වගේ output එකක් අපිට දෙනවා. පැහැදිලිද? හරි පොඩ්ඩක් සංකීර්ණයි. චූටිස් දෙයක් තියෙන්නේ හැබැයි ඉතින්. හරි මම නැවත ඕනනම් කියන්නම් අහගන්න තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් connection එකයි SQL core එකයි දැම්මන් පස්සේ results කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ results කියන උත්තරේ තියෙන්නේ මොනවද කියලා අහුවොත් table එකක් එනවා ID එකයි name එකයි age එකයි address එකයි සහිතව. ඒ table එකේ තියෙන්නේ ඔය customers කියන වගුවේ සියලුම දත්ත ටික. හරි results කියන එකේ අන්තර්ගත අපි බැලුවොත් හරියටම අර customers කියන වගුවේ අන්තර්ගතය. ඒකේ ඔයාලා දන්නවා පේලි විදිහට තියෙන්නේ.
එතකොට ඔය රිසල්ට්ස් කියන එක නැත්තම් මේ වගුව මෙතෙන්ට පාස් කරාට පස්සේ MySQLයි fetch array කියන ශ්‍රිතයට පුළුවන් මේ එන අවුට්පුට් එකේ පේලිය බැගින් කියවන්න. පළවෙනි පේලිය කියවුවා ඒක රෝ කියන විචාලයට දාගත්තා. ඒක තුල තියෙන name එකයි age එකයි address එකයි print කළා. මේ print කරන්න එක එතකොට මෙන්න මේක print වෙනවා. ඊට පස්සේ දෙවෙනි row එක ගත්තා. ඒකේ නමයි age එකයි address එකයි print වෙනවා. ඔය ආකාරයට මුළු වගුවම output කරගන්න පුළුවන්. හොඳයි. ඔහොම තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. මේක ඉතින් මෙහෙමයි. ඇත්තම කතාව. මේක මම කියවුවට විතරක් ඕගලන්ට තේරෙන්නේ නැහැ. දැන් මම පැහැදිලි කරාට සමහර දේවල් පැහැදිලි කරාට තේරෙන්නේ නැති දේවලුත් තියෙනවනේ. ඒකට හේතුව ඒක ප්‍රැක්ටිකල් පොඩ්ඩක් කරලා බලන්න. දැන් ඕගලන්ට දැන් මම දන්නවා අපි පන්ති ළමයි හොඳ තත්ත්වයක ඉන්නවා Python වගේ මේ Python පිළිබඳ. හුඟක් අයගේ උත්තර හරි මම අර පේපර් බැලුවානේ. ඉතින් මේ PHP එක PHP Python වලට ලේසි. ලේසි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් මේ කෝඩ් එක උනත් ඇත්තටම පැහැදිලි කරන්නත් අමාරුයි. දැන් මට තේරෙනවා පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. මොකද චූටි තැන ඉඳන් පැහැදිලි කරන්න ඕනේ. ඒතර ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් පොඩ්ඩක් මට ලේසි නේ. ඉතින් අර Python වලට මහන්සි වෙනවා වගේ මේකටත් පොඩ්ඩක් මහන්සි වෙන්න. මොකද ඔයාලට තව මේ කාලේ තියෙන හින්දා ICT සඳහා. එතකොට මේකේ හරි. දැන් බලන්න ළමයි. ඔව්. දැන් මේ බලන්නකෝ. හරිද? දැන් මේ ඔයාලට විභාගෙ පැත්තෙන් ගත්තොත් කෝඩ් ලියන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා නැහැ එන එකක් නැහැ කියලා හිතනවා. චූටි කෝඩ් එකක් වගේ දුන්නොත් හැබැයි ලියා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ array එකක්, if එකක්. අනේ ඔය වගේ එකක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. loop එකක්. හරි? ඒතර ඒ syntax පාවිච්චි කරලා ලියන්න ඒවා කරලා තියෙන්නේ කියලා දීලා තියෙන්නේ. හැබැයි මේ database එකට connect කරනවා වගේ ටිකක් පත කෝඩ් එකක් නම් එන එකක් නැහැයි කියලා හිතනවා. 90ක් විශ්වාසය එන එකක් නැහැ කියලා ඉතින් ආවොත් ඉතින් කියන්න බෑනේ. එන එකක් නැහැ. මොකද නැහැ කියලාම තමයි හිතෙන්නේ. හරි? මේ මොකද පේපර් එකෙන් රටාවක් තියෙනවනේ. හරි දැන් ඔයාලා දැන් ඔය මට තේරෙනවා අහන එක මේ අමාරු අහලා තියෙනවනේ මේවා ලියන්නයිද කියලා. ඒ හොරකමට ඒ අර ටිකක් පාඩම් කරලා ෂේප් වෙන්න එහෙම නෙමෙයි මේක හරියට කරන්න. හරියට කරන්න ඕනි ප්‍රශ්නයක් ආව ලියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු 2019 LL පේපර් එක. ඔයාලට ස්ක්‍රීන් එක මම ෂෙයා කරනවා. බලන්න. මේ බලන්නකෝ ළමයි. මේ පහත දී ඇති කේතේ ස්කූල් DB. මේ බලන්න ළමයි. ස්කූල් database නම් දත්ත සමුදාය එහෙනම් database එක තමයි ස්කූල් DB. හරි? ස්ටුඩන්ට් නම් වගුවේ. මෙන්න ස්ටුඩන්ට් වගුව. හරි? ඊළඟට පරිශීලක නම හා මුරපදේ ඇඩ්මින් එකයි මෙන්න පාස්වර්ඩ් එක. ළමයි දැන් මේක ස්ටැම්ප් උනන් තියෙන්නේ. මෙතන මොකක්ද දෙන්නේ? local host එකේ මෙතන username එක මෙතන password එක මෙතන database එකේ නමනේ ස්ටැම්ප් උනන්න තියෙන්නේ. ඒතර ඔයා මතක තියාගන්න password එහෙම ලියද්දි capital simple මාරු වෙන්න බෑ. එහෙම දිව ලකුණු දෙන්නේ නැහැ. ස්ටැම්ප් පුරවන්නත් දීලා ඒව වැරද්දත් ලකුණු දෙන්නේ නැහැ. මේක මේ විදිහට මෙතෙන් දෙන්න ඕනි. sorry. මෙතෙන් දෙන්න ඕනි. username මේක මෙතෙන් දෙන්න ඕනි.
පාස්වර්ඩ් එක මෙතෙන් එන්න ඕනේ database එක නම් මෙතෙන් එන්න ඕනේ ඊළඟට student නම් වගුවේ මෙතන එන්නේ මොකද්ද හරි select අනේ insert කරන්න තියෙන්නේ මොකද කරන්න තියෙන්නේ දත්ත එකතු කරන්න name සහ class trace වල දත්ත එකතු වෙන බලාපොරොත්තු වේ insert මෙතන එන්න ඕනේ insert ඔන්න බලන්න ළමයි කොච්චර ලේසිද insert into capital ලියන්න into මොකද්ද student මෙතන වගුවේ නම මේ මෙතන මට ලියන්න අමාරුයි මෙතන insert වෙන්න ඕනේ මෙන්න මෙතෙන්න insert into මෙතන එන්නේ මොකද්ද customers column දෙක මොනවද name එකයි class එකයි මෙතන එනවා name මේක මොකද්ද class ඔන්න බලන්න ළමයි ඔන්න ඔච්චරයි තියෙන්නේ හරි එතකොට දැන් මේකේ මම හිතන තව විස්තර ටිකක් තියෙන්න ඇති මේ බලන්න පොඩ්ඩක් පේපර් එක අරගෙන මෙතන තව මොනවද දෙන්නේ query කියලා මොකක්ද දෙන්න ඕනි මෙන්න මෙතෙන්ට දාන්න ඕනි මේක මේ මෙන්න මේ විචල්ලේ තමයි මෙතෙන්ට දාන්න ඕනි හරි ඔව් query කියන එකට එන්න ඕනි SQL කියන එක $SQL කියන එක එන්න ඕනි හරි පාරෙන්ද මාත් හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ නේ. ඒතර මේවා case sensitive මේක sorry මේක මේ විදිහටම ලියන්න. මේක මෙතෙන් එන්න ඕනි $SQL කියලා. අර 2019 පේපර් එක insert එකකින් අහලා තියෙන්නේ. ඊළඟට 20 පේපර් එක පොඩ්ඩක් බලමු අපි. ICT පේපර් එක ගෙස් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් ක්ලාස් එක අන්තිම දවසට කියන්නම්. විස්තරේ. එතකම් පාඩම් කරන්න. හරි. දැන් අපි 2020 පේපරේ බලමු. මේ බලන්නකො අහලා තියෙන ප්‍රශ්නේ. මේ බලන්න 2020 පේපර් එක. 2020 පේපර් එකේ දැන් බලන්න 2019 අහලා තින්නේ 2019 අහලා තින්නේ insert එකක්. හරිද? 2019 අහලා තියෙන insert එකක්. ඊළඟට 20 අහලා තියෙන්නේ මොකද්ද බලන්නකෝ. select එකක්. දැන් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ? ABCD කියලා තියෙනවා. ඔය අනුපිළිවෙල ලියන්න කියලා කියන්නේ. එතන පළවෙනි එක මොකද්ද ළමයි මේකේ? මේකේ පළවෙනි එක මොකද්ද? හරි. ඔයාලා අනුපිළිවෙල මට එවන්න බලන්න. මේක දිහා බලාගෙන. මෙන්න ප්‍රශ්නේ තියෙනවා. ABCD අනුපිළිවෙල අහන්නේ කෝඩ් එකේ. අනුපිළිවෙල ටයිප් කරලා එවන්න බලන්න මට.
ලියන්න නෑ කෝඩ් මුකුත්. දැන් අපි ওই විදිහට ගිය අවුරුද්දේම ගෙස් කරපු ඒවා හැම් පිටින්ම ඇවිල්ලා තිබුණා පේපරේ. උදාහරණයක් ගත්තොත් PHP. මං ගිය අවුරුද්දේ විභාගෙන් ළමයි මෙතන ඉන්නවා නම් පන්තියේ හිටියනම් ගිය අවුරුද්දේ මං ගිය අවුරුද්දේ කිව්වා PHP එකෙන් එන්නේ සිලෙක්ට් එකක් කියලා. හරි එතකොට සිලෙක්ට් එකක් ඇවිල්ලා පේපරේ. හරි එහෙම මං සෑහෙන ටිකක් කිව්වා මොනවා එයිද කියලා. හුඟක් ඒවා ඇවිල්ලා තිබුණා ටියුට් වල හයිලයිට් කරගන්න කියලා තිබ්බ කොටස් එහෙම් පිටින්ම ඇවිල්ලා තිබුණා MCQ 6ක් විතර. ටියුට් වල තියෙනවනේ ඕල ටියුට් පාඩම් කරද්දී MCQ ටියුට් පාඩම් කරද්දී ටියුට් වල තියෙනවනේ මේ සමහර වැදගත් කොටස් ඒවා හයිලයිට් කරගන්න කියපු තැන් වලින් ගොඩක් ඇවිල්ලා තිබුණු ප්‍රශ්න. දැන් කෙලින්ම කිව්ව එකක් තමයි සිලෙක්ට් වලින් එයි මොකද 2019 ඉන්සර්ට් එකක් අහලා තිබුණේ. 2019 ඉන්සර්ට් එකක් අහලා තිබුණේ 20 සිලෙක්ට් එකක් එයි කියලා කිව්වොනේ 20 සිලෙක්ට් එකක් ආවා. එතකොට දැන් 2021ට නිකන් දැන් මට නිකන් හිතෙනවා දැන් අර අපි මේ මීට කලින් කරපු එක. ඔයාලා පොඩ්ඩක් නෝට් කරලා තියාගත්තක් කමන්නේ මීට කලින් කරපු එක අර ෆෝම් එකක් කරා data enter කරපු එක. ෆෝම් එකකින් data අරගෙන database එකට දැම්මේ. අන්න ඒ වගේ කොටසක් අහන්න පුළුවන්. පොඩි කෑල්ලක්. හරි? අර නේද ෆෝම් එකකින් data අරගෙන ඒ ටික database එකට යවුවා. අන්න ඒ වගේ කොටසක් අහන්න පුළුවන්. මොකද ඒක ටිකක් වෙනස් එකක්. තව මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ database එකේ තියෙන data එකක් අප්ඩේට් කරනවා නම් අප්ඩේට් කරන්න ඕගලන්ට කෝඩ් එකක් මෙතන දීලා නැහැ නේ මන් ටියුට් එකේ. ඒකට කෝඩ් එකක් දෙන්න ඕනේ නැහැ වෙනම. මොකද අප්ඩේට් කරද්දි වෙනස් වෙන්නේ මොකද්ද ළමයි? SQL core එක නේද? SQL core එක තමයි වෙනස් වෙන්නේ. නේ අන්න ඒවා දැන් අහලා නැති කොටස් තමයි වැදගත් වෙන්නේ. එක උදාහරණයක් තමයි මේ දැන් අපි මේකට අන්තිම එකට කලින් කරපු එක අප්ඩේට් මේ සිලෙක්ට් කරන එකට කලින් කරේ ෆෝම් එක හරහා data ටික අරගෙන database එකට යවුවා. ඔන්න ඇවිල්ලාම නැහැ. අහන්න සම්භාවිතාවය තියෙනවා. හරි අනිත් එක තමයි අප්ඩේට් එකක් දීලත් නැහැ. අප්ඩේට් එකකට වඩා අර කලින් මම කිව්ව ෆෝම් එක හරහා data අරගෙන database එකට දානවයි කියන එක එන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. අප්ඩේට් එකක් එන්නත් පුළුවන්. අප්ඩේට් එක දුන්නොත් මම මෙතන කෝඩ් එකක් දීලා නැහැ වෙනස් වෙන්නේ SQL query එක විතරයි. ඒතර SQL query එක update customers set කියලා ඒ විදිහට SQL code එක වෙනස් වෙන්න ඕනේ. හරි? OS පාඩමේ memory management වලින් ගාණක් එනවා. මේ පරත් ගාණක් එනවා. ගාණක් එනවා theory කොටස් ටික කලවම් කරලා එන්නේ. හරිද ඒවා මොකද ගණන් හදලා තියෙන්නේ මං. හරි? හොඳයි අපි බලමු ළමයි මුලින්ම මොකද්ද කරන්න කියලා 2020 පේපර් එක මං මෙන්න තියෙනවා මුලින්ම කනෙක්ෂන් එක හදන්න එපයි මෙන්න කනෙක්ෂන් එක හැදුවා නේ මේක තමයි එන අංක 1 මේක අංක 1 ඊළඟට කනෙක්ෂන් එකේ එරර් එකක් තියෙනවද බලනවා අංක 2 බලන්නකො මේවත් අහලා තියෙනවනේ පේපර් එකේ කනෙක්ෂන් එකේ එරර් එකක් තියෙනවද බලනවා ඊළඟට මොකද්ද කරන්නේ අපිට දැන් කනෙක්ෂන් එක හැදුවා කනෙක්ෂන් ඕකේ මොකද්ද කනෙක්ෂන් එක ලෝකල් හොස්ට් එකේ මෙන්න බලන්න යූසර් නේම් එක මේ බලන්න මේ ප්‍රශ්න දිහා local host username එක ටිකක් වෙනස් කරලා දීලා තියෙනනේ admin කියලා දීලා තියෙන්නේ හරි root කියලා නෙවෙයි root කියලාම දෙන්න ඕනේ නැහැ කියන්නේ නේ username එක admin මෙන්න password එක මෙන්න ළමයි database එකේ නම
ඒතර අපි අර කරපු උදාහරණ root කියලා තිබුණේ මෙතන admin තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. නේ? database එකට connect වුණා. ඊට පස්සේ database එකේ error එකක් තියෙනවදයි බැලුවා. ඊළඟට දැන් මේ data ලබා ගන්න කියලා තියෙනවනේ මේ සමුද්‍රණය කිරීමට. හරි මේ දත්ත සමුදායෙන් දත්ත සමුද්‍රණය ලබා ගන්න. හරි? එතකොට ළමයි මේ query එකක් ඕනේ මෙන්න. query එක මේ select item code name from product සහ ඒ query එක මේ බලන්න පාස් කරලා තියෙනවා පැරාමීටර් එකක් විදිහට query කියන එකට. හරි? ඒක රිසල්ට් එක මෙතන ගබඩා වුණා. එහෙනම් මේක ළමයි අංක 3. 4 දැන් මේක අර මම දුන්න කෝඩ් එකට ටිකක් වෙනස් විදිහට කෝඩ් එක වැඩ කරන්නේ. ඒක ගැටලුවක් නෑ. fetch associate array කියන ක්‍රම ගොඩක් තියෙනවා. හරි මේකේ තියෙන වෙන විදිහකට. හරි මේ rows ටික අරගෙන print කරනවා කියන එක. මේ row item code row name ඒ ටික echo කරනවා. හරිනේ ඔන්න ඔය විදිහ තමයි ඉන්නේ. ඔන්න ළමයි එහෙනම් 2020 A level paper එකේ ප්‍රශ්නේ සාකච්ඡා කරා 19 ප්‍රශ්නේ සාකච්ඡා කරා. එතකොට තව දෙදස් මේ බලන්න 2000 මේ බලන්න 2019 level පහත කුමන උදාහරණය PHP නාමය සඳහා වළංගු වේද? මේක වළංගු නෑ, මේක වළංගු නෑ, මේකත් නෑ, මේකත් නෑ. මෙන්න මේක වළංගුනේ. උත්තරේ 4 වතාවති. හරි? හොඳයි. මොකක්ද වෙන මොනොත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. සර් මුලින් query එකක් හදලා ගනද ෆෝම් එක හදන්න ඕනි. මට මේ අහන එක තේරෙන්නේ නෑනේ. ළමයි එතන අර මුලින් query එකක් නෑ. ඒ වෙබ් ෆෝම් එකයි data enter කරන ෆෝම් එකයි PHP කෝඩ් එකයි දෙකම එකපාර හදන්නේ. දෙකම හදලා database එකේ මේ htdocs වල save කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆෝම් එක සහිත html ගොනුවයි ෆෝම් එක සහිත html ගොනුවයි තව PHP ගොනුවයි හදනවා. ටියුට් එකේ තියෙනවා. ඒක htdocs වල save කරලා තියෙන්න ඕනේ local host එකේ. පැහැදිලිද? ඒක වෙන්න ඇති අහනවා ඇත්තේ. ඒකද හරිද උත්තරේ? ඒක දැහුවේ මේ අංකයක් නමක් මුකුත් නැහැ ප්‍රශ්නයක් නම් අහලා තියෙනවා. හරි වෙන මුකුත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් පේපර් එකේ ස්ට්‍රක්චර් එක තේරෙනවනේ. හිස් තැන් පුරවන්න ඉන්නේ. නේ? එතකොට ඔයාලගේ අර මුලින්ම ලියපු පේපර් එක බලලා තියෙනවා. ඒකේ ලකුණු ටික මම අද රැයට දාන්න අද තමයි මට පේපර්ස් ටික හම්බුනේ. කොපි කරපුවා පේපර් එකේ කොපි කරලා තියෙනවා කියලා ලියලා තියෙනවා බොහොම පැහැදිලිව. නම් කියන්නේ මම ඒක හරි නෑනේ. තමන්ට පේපර් එක හම්බුනන් පස්සේ බලන්න තමන් පේපර් එක කොපි කරනවා කියලා ලස්සනට ලියලා තියෙනවා. පේපර් එක බලද්දි හොයාගන්න පුළුවන් ඔයාලා කොපි කළාද නැද්ද කියලා. හරි ඒවා ලස්සනට පේපර් එකේ ලියලා ලකුණු දැම්මා ඉතින් වැඩක් නෑ. ලකුණු දැම්මට කොපි කළා. හරි පේපර් එක බලද්දි පන්තියටම පෙන්වුවේ කවුද කියලාත් හොයාගන්නත් පුළුවන්. ඒවත් ලියලා තියෙන්නේ පේපර් වල. සමහර ඒවල හොයාගන්න පුළුවන් වෙච්ච ඒවා. හරි ලකුණු තියෙන අයත් ඉන්නවා. ඒක ඉතින් ලකුණු තිබුණාට ඉතින් ඒවා ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේ නේද බලමුකුනේ දැන් කොපි කරන්න එපා කියලා කිව්වා දෙවෙනි පේපර් එකවත් කොපි කරන්න නැතුව ලියයිද බලමුකුනේ. හොඳයි. දැන් මේ සති පේපර් එකක් දෙනවා තව එකක්. බදාදා පේපර් එක සාමාන්‍ය විදිහටම තියෙනවා. ලකුණු ටික දාන්නම් අද. වෙන මොකුත් ගැටලු තියෙනවද දාන්න පුළුවන්. මෙයා අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ආවත් දන්නේ නැහැ. 4.1.1.0 4
ඔය රත්නපුරේ පන්තියේ තියෙනවද කියලා මං චුට්ටක් හරියටම බලලා කියන්නම්. ඔයාගේ නම පොඩ්ඩක් කියන්නකෝ ඉස්සෙල්ලා. මේ අංකයන්නේ තියෙන්නේ 4.1.1.0. නම පොඩ්ඩක් කියන්නකෝ නම මොකද්ද කියලා. නමකුත් නැහැ. හරි. ඕගලන්ට රත්නපුරේ ළමයිටයි කහවත්තේ ළමයිටයි අදාළ ආයතනයේ කහවත්ත සරසවියේ සත්‍ර එකේ ආඩිනෝ ටියුට් එකයි රිවිෂන් ටියුට් එකයි තියලා තිනේ ගන්න. බලංගොඩ ළමයිට ආඩිනෝ ටියුට් එක මේ සතියේ දෙනවා. බදාදා ක්ලාස් එකේ. හරි අනිද්දාට ක්ලාස් එකේ දෙන්නම්. ඒක මම එක දවසක් ගෙන්නම් කරනවා. ඒක මම දිනේ කියන්නම් කවද්ද කියලා. පොඩි දෙයයි තියෙන්නේ ඒකේ. හරි ඔයගලන්ට පේපර් එකේ MCQ එකක්වත් තිබුණ නැහැ ගිය අවුරුද්දේ ආඩිනෝ පාඩමෙන්. හරි මේ වෙන මොකුත් අහන්න තියෙනවද? පේපර් වල ලකුණු තත්ත්වය මේ හොඳයි හුඟක් ඇයි කියනවාට අර ලොකු විශ්වාසයක් නැහැ මොකද දැන් කොපි කරානේ කට්ටිය නේද? ඉතින් දැන් ඊළඟ පේපර් එකේවත් try කරන්න තනියම ලියන්න. අර හුඟක් පේපර් වල ලියලා තිනවා කොපි කර ඇත එම ලියලා තිනවා. නේද? ඉතින් මම නම් බලාපොරොත්තු වෙන්නේ ඔහොම කොපි කරලා ලියයි කියලා. ඉතින් වැඩක් නැහැ නේ. හරි. තව පේපර් කීයක් හම්බ වෙනවද? බලමු දැන් හෙට එකත් එක්ක ඒතර පේපර් 3යි නේ. තව දෙකක් විතර. හරි ලකුණු ටික මම දාන්නම්කෝ. Python අන්තිම වීඩියෝ එක. ඒක එඩිට් කරලවත් නැහැ. විභාගේ උරුම පස්සේ ඒක දාන්න. හරි දැන් මම මේ ක්ලාස් එක කරන අවසාන දවස කියන්නම් කවද්ද කියලා. එදාට හැමෝම එන්න ඕනේ අනිවාර්යෙන්. හරි? මොකද අන්තිම දවසේනේ ආය අපි හම්බ වෙන්නේ මේ ෆිසිකල් ක්ලාස් එක. රත්නපුරේ ළමයිගේ බලකහවත් එක දවස ගන්න කරනවා. එයාලත් එන්න ඕනි. මම දවස් කියන්නම් හරියටම. හරි. ඔය අනිවාර්යනෝ පාටි වල පාටියක් මට දෙන්න ඕනි උඹලා. ඉගෙනුවට. හරි. මේ හරි හොඳයි එහෙනම් පාටියක් දෙන්නම ඒක ලොකු දෙයක් ඈ පාටියක් දෙන්න බැරියේ පාටියක් දෙනවනේ හැමෝටම හැම අවුරුද්දෙම මේ ඔව් පාටියක් දෙනවා අනිවාර්යයෙන් බොරු නෙවෙයි ඒක හැම අවුරුද්දෙම දුන්නානේ ඉතින් නෑ මං කිව්වේ හැමදාම එන්න ඕනේ කියලා කියන්නේ දැන් මේ සෝරි අනිවාර්යෙන් එන්න ඕනේ කියලා අන්තිම දවසේනේ ආපහු මේ හම්බෙන්නේ නෑනේ අපි හම්බෙන්නේ නෑ කිව්වේ මේ ක්ලාස් එකේදී හම්බෙන්නේ නෑ අවුරුදු දෙකක් විතර ඉඳලා ඒ නිසා අන්තිම දවසේ අනිවාර්යෙන් එන්න හැමෝම ආපුනේ තියත් එන්න හොඳයි එහෙනම් ෆුල් පේපර්ස් වල මාකි ස්කීම් ඔව් මාකි ස්කීම් එක දාන්න මාකි ස්කීම් එකයි ලකුණු ටිකයි අද දානවා රැට මං මේ හැබැයි පේපර්ස් ටික දෙන්න වෙන්නේ කහවත්තේ ළමයිට සෙනසුරාදාට රත්නපුරේ ළමයිට සෙනසුරාදාට බලංගොඩ ළමයිට බදාදාට පේපර් ටික දෙන්නම් අනිත් එක්ක කහවත්තේ ළමයි මෙතන ඉන්නවද දන්නේ නැහැ පේපර් ලියලා තිනවා මදි රත්නපුරේ ළමයිනුත් ලියපු නැති අය පේපර් ලියන්න යාළුවන්ට කියන්න දැන් මේකට එන්නේ නැහනේ හතරෙන් එකක්ව පන්තියට එන්නේ නැහනේ ඔක්කොම රෙකෝඩින් බලන්නේ හරි හොඳයි එහෙනම් අපි නවත්තමු නේද හරි එහෙනම් ළමයි ආයිබෝවන් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ගෲප් එකට මාක්ස් දාන්න එපා ක්ලාස් එකේදී දෙන්නකෝ ඉතින් යකෝ මාක්ස් දැම්මම මොකද්ද වෙන්නේ ඒක ගැටලුවක් කරගන්න එපා තමන්ගේ ලකුණු තමන් බලා ගන්න අනිත් ඒවාගේව බලන්න යන්න එපා එතකොට හරි
හරි